I'm Tamil, Sinhalese, Muslim, and Burger. I'm a Buddhist, a Hindu, a follower of Islam and Christianity. I'm today and always proudly Sri Lankan. මම හිතන්නේ මේ ප්‍රකාශය ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ප්‍රකාශය කරේ කවුද කියලාත් මම ඔයාලට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැ. ඔහු මේක ඇහෙද්දිම ඔයගොල්ලෝ දන්නවා මේ තමයි කුමාර් සංගක්කාර කියලා. කුමාර් සංගක්කාර මේ ප්‍රකාශය කරලා ඉවර වෙනවත් එක්කම ලෝඩ්ස් පිටියේ එහෙමත් නැත්නම් හෝම් ඔෆ් ක්‍රිකට් කියලා අපි කියනවා. ලෝඩ්ස් වල රැස්ව සිටි සියලු දෙනාම නැගිටලා ඔහුට අප්පුඩු සන්නාදයක් දෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩින් ඔවේෂන් එකක් දෙනවා. කුමාර් සංගක්කාර මේක කියලා ඉවර වුණ ගමන්ම මේ මොකක්ද මේ? ඔව් මේ තමයි කොලින් කවඩි ලෙක්චර් එක කියලා කියන්නේ. MCC එකෙන් ඕගනයිස් කරන ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් සඳහා තියෙන කොලින් කවඩි ලෙක්චර් එක. මේක ඇනුවල් ඉවෙන්ට් එකක්. එතකොට කුමාර් සංගක්කාර වගේ ක්‍රීඩකයෙක් ඔහු මේ නියෝජනය කරන ඔහු ක්‍රීඩකයෙක් වෙලා ඉන්න අතරතුර හරි මම ඔයගන්ට කියලා දෙන්නම් මේ කොලින් කවඩි කියන්නේ කවුද? කොලින් කවඩි කියන ලෙක්චර් එක මොකද්ද? ඒ වගේම කුමාර් සංගක්කාර මේ කොලින් කවඩි ලෙක්චර් එකේ මොනවද කිව්වේ කියන එක මම ඔයගන්ට කියලා දෙන්නම්. කොලින් කවඩි කියලා කියන්නේ ඉංගලන්තේ හිටපු විශිෂ්ටම ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔහුට විශිෂ්ටතම ක්‍රීඩකයෙක් කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. ඔහු නැසී ගිය ඔහුට කියන්නේ ලෝඩ් කොලින් කවඩි කියලා. මම දැන් එච්චර උසස් ස්ථානයක ඔහුම තියලා තියෙනවා. මොකද ඔහු සහ ටෙඩ් ඩෙක්ස්ටර් තමයි මේ දෙන්න තමයි මේ ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් කියන එක ඉන්ට්‍රොඩියුස් කරේ. කියන්නේ මේ කෝඩ් ඔෆ් ලෝස් ඔෆ් ක්‍රිකට් කියලා තියෙනවා. 2000 වසරේ ආපු කෝඩ් ඔෆ් ද ලෝස් ඔෆ් ක්‍රිකට් එකට මේ ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් කියන එක ඇතුළත් කරන්න. කියන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය කියන එක ඇතුළත් කරන්න ඕනේ කියලා අපි සඳහන් කරේ මොවුන් දෙදෙනා. ඒ කියන්නේ ලෝඩ් කොලින් කවඩි සහ ටෙඩ් ඩෙක්ස්ටර්. ඒකත් එක්කම තමයි මේ කොලින් කවඩි ලෙක්චර් කියන එක ආරම්භ වන්නේ. ඒතර කොලින් කවඩි ලෙක්චර් එක ආරම්භ වන්නේ 2001 වසරේදී. 2001 වසරේදී තමයි මේ කොලින් කවඩි කියන ලෙක්චර් එක ආරම්භ වන්නේ. එතකොට මේකෙදි වෙන්නේ ක්‍රිකට් පර්සනැලිටිස්. එහෙම නැත්නම් ක්‍රිකට් වලින් පොඩ්ඩක් එහාට ගියාම ඒ ඉන්න පර්සනැලිටිස් ඇවිල්ලා මෙතන ලෙක්චර් එකක් දෙනවා. ඒ කියන්නේ කොලින් කවඩි ලෙක්චර් එකත් මේක ලෙක්චර් එකක් දෙනවා. ලෙක්චර් එකෙන් පස්සේ අපි ඉන්ෆෝමල් විදිහට අර ක්වෙස්චන් ඇන්ඩ් ආන්සර් සෙෂන් එකක් කරනවා. ඒකම පොඩි ඩිස්කෂන් එකක් කරනවා. ඒතර මේකට සහභාගී වෙන්නේ කවුද? මේකට සහභාගී වෙන්නේ ඇත්තටම අර ටිකක් නෙමෙයි ඇත්තටම කියනනම් ගොඩක් එක්ස්ට්‍රීම් අය. දැන් අපි කතා කරත් එහෙම හිටපු පරිණත ක්‍රීඩකයන්, ලෙජෙන්ඩරි ප්ලේයර්ස්ලා. ඒකත් එක්කම එක ක්‍රිකට් බෝඩ් එක නියෝජනය කරමින් සහභාගී වෙනවා එක කණ්ඩායමක්. ඒ එක්කම මාධ්‍යවේදිකා. අද මේ කට්ටිය තමයි මේ කොලින් කවඩි ලෙක්චර් එකට සහභාගී වන්නේ. හරි. ඔය තමයි මේ ලෙක්චර් එක කියන්නේ මොකක්ද කියන එක. ඒතර මේක ආරම්භ කරේ මම කිව්වා වගේ 2001 වසරේදී. ඒතර පළවෙනිම කොලින් කවඩි ලෙක්චර් එක දෙන්නේ රිචි බෙනර්. රිචි බෙනර් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු කමෙන්ටේටර් කෙනෙක් තුනයි. එතකොට පළවෙනිම ආසියානු සම්භවයක් ඇති පුද්ගලයා මේ ලෙක්චර් එක දුන්න ඒ තමයි සුනිල් ගවස්කර්. ඔහු 2003 වසරේදී. ඒ කියන්නේ තුන්වෙනි එක පළවෙනි එක 2001 දී රිචි බෙනර්, දෙවෙනි එක බැරි රිචර්ඩ්ස් දෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකදී ඒ ලෙක්චර් එක දෙන්නේ සුනිල් ගවස්කර්. ඊට පස්සේ 2003 න් පස්සේ ඉතුරු අවසර තුන කියන්නේ 2004 5 6 ක්ලයිව් ලොයිඩ් වෙස්ට් ඉන්දීස් වල, ජෙෆ්රි බොයිකොට් ඉංග්ලන්ඩ් වල සහ මාටින් ක්‍රෝ අපි දන්නවා නවසීලන්තේ. මොවුන් තුන් දෙනා තමයි ඊට පස්සේ පැවති අවුරුදු වල මේ ලෙක්චර් එක ඩිලිවර් කරේ. ඊට පස්සේ 2007 වසරේදී ක්‍රිස්ටෝෆර් මාටින් ජේකින්ස්, ඒ කියන්නේ ඔහු ඇවිල්ලා මාධ්‍යවේදී, ක්‍රිකට් මාධ්‍යවේදියෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි ක්‍රිකට් මාධ්‍යවේදියෙක්. ඔහු තමයි 2007 වසරේදී මේ ලෙක්චර් කරේ. ඊට පස්සේ 2008 වසරේදී most reverend Desmond Tutu of South Africa, South African priest කෙනෙක්, ෆාදර් කෙනෙක්. ඔහු තමයි ක්‍රිකට් වල කියන්නේ දැන් අපි මාධ්‍යවේදියෙක් ගත්තොත් එහෙම ක්‍රිකට් මාධ්‍යවේදියෙක්නේ ජේකින්ස් කියන්නේ. ඒතකොට ක්‍රිකට් වලින් එපිටට එක්කෙනෙක් දුන්න පළවෙනිම ලෙක්චර් එක තමයි මේ ඩෙස්මන්ඩ් ටුටු දුන්නේ සවුත් අප්‍රිකාව වල. එතකොට ඒකට ඒ රැස්ව සිටි හැමෝම නැගිටලා අප්පුල් සන්නාදයෙන් ලබා දුන්නා. ඔහු තමයි පළවෙනිම පුද්ගලයා මේ අප්පුල් සන්නාදයක් රැස්ව සිටි කට්ටියකින් අප්පුල් සන්නාදය ලබාගත්ත පළවෙනිම පුද්ගලයා තමයි ඩෙස්මන්ඩ් ටුටු කියන්නේ.
ඊට පස්සේ ඩෙස්මන්ඩ් ටුටු ගෙන් පස්සේ ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඉම්රාන් ખાන්, කුමාර් සංගක්කාර, ටෝනි ග්‍රෙග්, නැසී ගිය ටෝනි ග්‍රෙග්, සයිමන් ටෝෆල් අම්පයර්, ඒ වගේ කට්ටිය මේ ලෙක්චර් එක දීලා තියෙනවා. ඒකම සර් ඉයන් බෝතම්, රොඩ් මාර්ෂ්, බ්‍රෙන්ඩන් මැකලම්, බ්‍රයන් ලාරා, ඩේව් රිචඩ්සන්, මයික් බේරි, මේ කට්ටිය තමයි ඊට පසුව මේ ලෙක්චර් එක දුන්නේ. එතකොට මේකේ විශේෂම දේ තමයි, ඒ කියන්නේ මේ සංගක්කාරගේ ලෙක්චර් එකේ විශේෂම දේ තමයි ඔහුට රැස් සිටි හැමදෙනාම මේ නැගිටලා අපුල් සංවාදයක් ලබා දෙනවා. එතකොට මේ ලෙක්චර් එකේ ඉතිහාසය දිහා බලද්දී මේ 2001 ඉඳන් ආරම්භ කරපු මේ ඉතිහාසය දිහා බලද්දී මේ වගේ ස්ටෑන්ඩින් ඕවේෂන් එකක්. ඒ කියන්නේ මේ හැමෝම නැගිටලා අපුල් සංවාදයක් ලබා දෙලා තියෙන්නේ දෙදෙනෙකුට පමණයි. මාර මුලින් කිව්වා වගේ ඩෙස්මන්ඩ් ටුටු. ඔව් ක්‍රිටිකෙක් නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාවට නිලයින් කෙනෙක් නෙමෙයි. ඔහු ප්‍රීස් කෙනෙක්, ෆාදර් කෙනෙක්. ඔහුට ලැබුණා මේ වගේ අපුල් සංවාදයක්. ඊට පස්සේ කුමාර් සංගක්කාර. තර කුමාර් සංගක්කාරට පස්සේ වෙන කාටවත් මේ වගේ අපුල් සංවාදයක් ලැබිලා නැහැ. එතකොට කුමාර් සංගක්කාර තමයි පළවෙනි සහ එකම ශ්‍රී ලාංකිකයා මේ ලෙක්චර් එක දෙන්න. ඒකම අපි කතා කරොත් එහෙම ක්‍රීඩකයෙක් වෙලා ඉන්නකොට මේ ලෙක්චර් එක දීපු පළවෙනිම පුද්ගලයා. කියන්නේ මේ අනිත් හැමෝම මම කතා කරා බ්‍රයන් ලාරා, බ්‍රෙන්ඩන් මැකලම් වගේ ක්‍රීඩකයෝත් ඔවුන් මේ ලෙක්චර් එක ඩිලිවර් කරලා තින්නේ ඔවුන් ක්‍රීඩා පිටින් සමුගතතර පස්සේ. හැබැයි කුමාර් සංගක්කාර විතරයි තමන් ක්‍රීඩාවේ නිලලා ඉන්න ගමම්ම. ඒතර කුමාර් සංගක්කාර මේ ලෙක්චර් කරේ කවද්ද? හරියටම අවුරුද්දකට කලින්. හරියටම දවස කියනවා නම් 2011 ජුලයි 4 වෙනිදා. 2011 ජුලයි 4 වෙනිදා තමයි ඔහු මේ ලෙක්චර් කරේ. එතකොට හරියටම අවුරුදු සමන හරියටම අවුරුදු 10කට කලින්. හරියටම අවුරුදු 10කට කලින් 2011 ජුලයි 4 වෙනිදා තමයි ඔහු මේ ප්‍රකාශ කරේ. ඒතර ඊට පස්සේ තිබ්බ එඩිෂන්ස් වලත් ඊට පස්සේ තිබ්බ ලෙක්චර්ස් වලත් මේ කාටවත් මේ වගේ ස්ටෑන්ඩින් ඔවේෂන් එකක් හම්බෙලා නැහැ. ඒකම ඇක්ටිව් ප්ලේයර් කෙනෙක් මේක කරලත් නැහැ. ඔය තමයි විශේෂත්වය. එතකොට කුමාර් සංගක්කාර තව එක කතාවක් කියනවා මෙතන. හරි ඉමෝෂනල් කතාවක්. ඔහු සහ ශ්‍රී ලංකාවේ සොල්දාදුවෙක් අතර ඇතිවෙච්ච, කියන්නේ අපේ ෆෝසර්ස් වල ඉන්න කෙනෙක් අතර, අපේ රණවිරුවෙක් අතර ඇතිවෙච්ච පොඩි කතා බහක කොටසක් ඔහු කියනවා. ඔහු ඒකෙන් කියන්නේ ශ්‍රී ලංකාව අර ලාහෝර් ඇටැක් එක මතන ඔක හැමෝටම මතකද? පාකිස්තාන වල තිබ්බ ලාහෝර් ඇටැක් එකෙන් පස්සේ ලංකාවට ආවට පස්සේ සිද්ධ වෙච්ච දෙයක් ගැන තමයි මේ කුමාර් සංගක්කාර කියන්නේ. ඒතකොට ඔහු එතනින් කියනවා අර සංවාදය ඇතුළත කතාව ඇතුළට පස්සේ එහෙදී ඒ සොල්දාදුව කිව්වා කියලා, it's okay if I die because it's my job, I'm ready for it, but you are a hero and if you were to die it would be a great loss to the country. ඒ කියන්නේ ඔහු කියනවා මං වගේ කෙනෙක් මැරුණට ඒකේ ප්‍රශ්නයක් නැහැ, මොකද මගේ රාජකාරිය එක රට රකින්න එක, යුද්ධයට යන එක, යුද්ධෙන් තුවාල ලබන එක, මැරෙන එක, ඒක මගේ රාජකාරිය. ඒක මගේ රාජකාරියම කොටසක්. හැබැයි ඔබ වගේ පුද්ගලයෙක්, ඔබ වගේ ලෙජන්ඩ් කෙනෙක්, ඔබ වගේ ක්‍රිකටර් කෙනෙක් මේ වගේ මොකක් හරි අනුතරකින් නැති වුණොත් මේක රටට විශාල පාඩුවක් කියන එක ඔහු කියනවා. ඒක කුමාර් සංගක්කාර ඔහුගේ කතාවෙත් ඇතුළත් කරනවා. හරි, දැන් අපි බලමු කුමාර් සංගක්කාරගේ කතාවේ මොකක්ද කිව්වේ කියලා. මෙච්චර විශේෂයක් උනේ ඇයි මේ කට්ටිය නැගිටලා කුමාර් සංගක්කාරට අපුළු සංවාදයක් ලබා දුන්නේ ඇයි? ඔහු මුලින්ම පටන් ගත්තා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කල්චර් එක ගැන. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හිස්ටරි එක ගැන කතා කරා. ඔහු ඒක කතා කරන ගමන් කිව්වා ලංකාව කොහොමද ක්‍රිකට් වලට එන්ගේජ්ලා ඉන්නේ, ලංකාවේ කට්ටියගේ ක්‍රිකට් වලට තියෙන ආදරය කොහොමද. එතකොට ඒකම ඔහු කතා කරා ලංකාවට තිබ්බ ටෙරරිස්ට් ඇටැක්ස්, එතකොට JP වලින් තිබ්බ ඒ ඉන්සර්ජන්සිස් ගැන ඒවා කතා කරා. ඊට පස්සේ අර්ජුන රණතුංගගේ නායකත්වය ගැන කතා කරා. ඒ නායකත්වයෙන් කොහොමද ක්‍රීඩකයන් බිහි වුණේ, ක්‍රිකට් වලට මොන වගේ දෙයක්ද උනේ කියන එක ඔහු කතා කරා. ඒකම ඔහු කතා කරා 1996 ගැන. 1996න් පස්සේ කියන්නේ 96 ලෝකසන දිනට පස්සේ ලංකාවට කොයි වගේ ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකක්, ඉකොනොමිකලි කොයි වගේ බෙනිෆිට් එකක් ආවද කියන එක ඔහු කතා කරා. ඒක ගැන ඔහු කිව්වා. ඊට පස්සේ තමයි ඔහු කිව්වේ අර ඉමෝෂනල්ම කතාව 2009 ලාහෝර් ඇටැක් එක ගැන. ඔහු එහිදී ගොඩක් දේවල් කියනවා. ඒ කියන්නේ ඔහු කියනවා මම මේ බෝම්බ සහ එක්ස්ප්ලෝෂන් සහ ෂූටින් කියනවා අත්දැකලා තියෙන කෙනෙක්. මොකද මගේ රටේ අවුරුදු ගාණක් යුද්ධයක් තිබ්බා. අවුරුදු 30කට කිට්ටු වෙන කාලයක් යුද්ධයක් තිබ්බා. මේවා දැකලා තියෙනවා, මම මේවා අහලා තියෙනවා.
හැබැයි මේ වගේ දෙයකට මුහුණ දෙන්න ලැබෙන පළවෙනි පාර. මම බස් එකේ යද්දි අපිට වෙඩි තියෙනවා. අපේ ටීම් එකට වෙඩි තියෙනවා. මේ වගේ දෙයකට මුහුණ දෙන්න ලැබෙන එක ඒ වගේ අත්දැකීමක් ලබන එක පළවෙනි පාර ඒක දරා ගන්න අමාරුයි කියන කහු කියනවා. ඔහු කියනවා එතකොට එහෙනම් මගේ රටේ හිටපු අනිත් කට්ටිය, මගේ රටේ හිටපු ළමයින්, මගේ රටේ හිටපු හැම පුද්ගලෙක්ම මේ යුද්ධෙට මුහුණ දී යුද්ධෙන් බැටකපු හැම කෙනෙක්මටම දැනෙන දේ ඔහුට ඒ වෙලාවේ දැනුණා කියලා. එතකොට ඔහු කතා කරනවා ඒ සිද්ධිය සිද්ධ වෙච්ච හැටි. ඊට පස්සේ ඔහු කියනවා කොහොමද කට්ටිය ඇද වැටුනේ. එතකොට තිලාන් සමරවීරට වෙදි වෙච්ච හැටි. එතකොට දිල්ෂාන් කිව්වා කියලා කට්ටිය පාත් වෙන්න කියලා ඒ මුළු සිද්ධියම එයා කියනවා. ඒතර එයා කියනවා බුලට්ස් ඒ බුලට්ස් කොහොමද බස් එකට වැදුනේ. ඊට පස්සේ වෙඩි වැදුනේ කොහොමද කට්ටියට. එතකොට මේගොල්ලෝ මොන වගේ දේවල්ද කරේ. ඒ හැම දෙයක්ම ඔහු කියනවා එයාගේ කනලගින් මෙහෙම වෙඩි ගිය හැටි. ඒ මුළු ඉන්සිඩන්ට් එකම ඔහු කියනවා. ඔහු කියන තරංග පරණ විතරණගේ පළවෙනි ටුවර් එක තරංග පරණ විතරණ ඔහුගේ ළඟ ඉඳලා තියෙන්නේ. ඒතර තරංග පරණ විතර එකපාරක් නැගිට ගමන්ම ඔහුට වෙඩි වැදිලා තියෙනවා. ඒතර ඔහු කෑ ගහලා තියෙනවා මට වෙඩි වැදුණා කියලා. ඒතර ඔහුගේ පපුවේ චෙස්ට් එකේ ලේත් එක්කම ඒකම සීට් එකට ඇද වැටලා තියෙනවා. සිහිසුන් ඔහු ඇද වැටලා තියෙනවා. ඒතර මේවා ගැන ඔක්කොම කියන. ඒතකොට ඔහු කියනවා පරණ විතාන ඒ වුණාට පස්සේ ඔහු හිතුවලු අපේ අර ඒක සංගකාරය කියන්නේ පොඩ්ඩක් අර funny part එකක් විදිහට. I see him and I think, oh my god, you were the first ball run out the next innings and now you have been shot. What a terrible first tour. ඒ වගේ පොඩි ජෝක් එකකුත් ඒ විදිහට කියනවා. තරංග පරේ රූපන ඔහු තමයි මුලින්ම පන්දුවට පහර දෙන්න ඕනේ. පන්දුව මූණ දෙන්න ඕනේ. එතකොට පරණ විතරන වැදුනට පස්සේ ඔහු තේ නැගිටිනවා. ඔහුට ලේ ගලාගෙන යනවා. මේ ඔක්කොම විස්තර ටික කුමාර සංගක්කාර මේ ඔහුගේ ලෙක්චර් එකේ ඇතුළතදී කියනවා. ඒතර ඔහු කියනවා එයා ෆෝස් බේස් එකට ගිහලා කොහොමද අරන් ගියේ. අදන්ත මෙන්ඩිස්ගේ ඔළුවේ තිබ්බ බෑන්ඩේජ් ප්‍රමාණය මේ හැම විස්තරයක්ම කුමාර සංගක්කාර සවිස්තරාත්මකව ඔහු කියනවා. ඊට පස්සේ තමයි ඔහු කියන්නේ මේ චෙක් පොයින්ට් එකේ කතාව. චෙක් පොයින්ට් එකේදී ඔහු යද්දී මම දැන් සතියකින් විතර පස්සේ මේ සිද්ධිය වල සතියක් විතර පස්සේ ඔහු චෙක් පොයින්ට් එක ළඟින් යද්දී ඔහු නවත්තලා ඉන්න ආමේ නිලධාරිය ඔහුගෙන් අහද්දී මේ විස්තරය ගැන ඔහු අර වගේ ප්‍රකාශයක් කරනවා කියලා කියනවා. මම නැතුණට කමක් නැහැ. මේක මගේ රාජකාරිය. හැබැයි ඔබ වගේ පුද්ගලයන් නැති වෙන එක මේ රටටම පාඩුවක් කියන එක ඔහු කියන අතර කුමාරසංකර කියන ඔහුට ඒ වෙලාවේ ඔහුගේ තියෙන වැලියු එක ඔහුට කොච්චරක් මිනිස්සු ආදරේද කියන එක ඔහුට තේරුම් ගියා කියනවා. ඒතර ඔය වගේ කතා ටික සංකල්පකාර කියනවා. ඒකම 96න් පස්සේ කොහොමද ක්‍රිකට් වෙනස් වුනේ. ක්‍රිකට් වලට මොන වගේ يعني බෙනිෆිට්ස් ඇද්දිම මොන වගේ දේවල් අනිත් පැත්තෙන් ආවේ. මොන වගේ බලතලද ආවේ. මොන වගේ චැලෙන්ජස් දාවේ. ඒතකොට ඒකම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඉතිරි අනාගතය ගැන තව කියන මේ ප්‍රකාශ කරන දවස් 11 වසරේදී. ඒතකොට ඒ කාලෙදි මොකද ලංකාව තිබ්බේ ගොඩක්ම උඩ ක්‍රිකට් වල ගොඩක් උඩ තිබ්බ රටක්. ඒ තමයි කුමාර සංගක්කාරයේ කතාව. ඔහු තමයි මේ කවඩි ලෙක්චර් එක ඩිලිවර් කරපු 11 වෙනි පුද්ගලයා. පළවෙනි ශ්‍රී ලාංකිකයා. 3 වෙනි ආසියානු සම්භවයක් තියෙන පුද්ගලයා. ඒතර මේක දැනට 19 දෙනෙක් මේ ලෙක්චර් එක ඩිලිවර් කරලා තිනවා. ඒ 19 දෙනාගෙන් පළවෙනිම ශ්‍රී ලාංකිකයා කුමාර සංගක්කාර, 3 වෙනි ආසියානු සම්භවයක් ඇති පුද්ගලයා කුමාර සංගක්කාර. ඒකම ස්ටෑන්ඩිං ඕවේෂන්. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් සිටි හැමෝම නැගිටලා අපුල් සනාදයක් ලබාගත්ත දෙවනි පුද්ගලයා. ඒකම අවසානයේදී ඇක්ටිව් ක්‍රිකටර් කෙනෙක්. ඒ කියන්නේ වර්තමානයේ ඒ කාලේදී වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලලා කෙනෙක් ලෙක්චර් එක දීපු පළවෙනි අවස්ථාව. ඔව්. ඒ තමයි කවුඩි ලෙක්චර් ගැන අපි සඳහන් කරන්න තියෙන දේ. කවුඩි ලෙක්චර් එකේ ෆුල් ලින්ක් එකත් අපි ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම්. ක්‍රිකට් එකේ පළ වෙලා තියෙනවා කවුඩි ලෙක්චර් එකේ. ඒ වගේම මම තව ආටිකල්ස් වගේකුත් දාන්නම් මේ කවුඩි ලෙක්චර් ගැන සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් ලියපු. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම මේක බලන්න. මොකද මේක ගොඩක් ඉන්ෆර්මේෂන් දෙන එකක්. මම දන්නවා ටිකක් දිග වැඩි. නමුත් වෙනේ ක්‍රීඩාවට අවශ්‍ය කරන ක්‍රීඩාවට කැමති වෙන මේ වගේ ඉන්ෆර්මේෂන් දේවලුත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම මම දාලා තියෙන ලින්ක්ස් ටිකත් ගිහලා කියවන්න. සිංහල සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම තියෙනවා. Thank you.